ආයුබෝවන් දරුවනේ අද පාඩම භෞතික විද්‍යාවේ අවසාන ඒකකය වන පදාර්ථ හා විකිරණ පාඩම යටතේ තියෙන අණු කොටස් සාකච්ඡා කිරීමයි. එතකොට පදාර්ථ හා විකිරණ වල අණු කොටස් 7ක් තියෙනවා. එතකොට පළවෙනි අණු කොටස වෙන්නේ මම ලියනවා 1 තාප විකිරණය 2 ප්‍රකාශ විද්‍යුත් ආචරණය ප්‍රකාශ විද්‍යුත් ආචරණය 3 විකිරණයේ අංශුමය ස්වභාවය විකිරණයේ අංශුමය ස්වභාවය හා පදාර්ථයේ තරංග ස්වභාවය හා පදාර්ථවල තරංග ස්වභාවය 4 X කිරණ 4 X කිරණ 5 විකිරණශීලීතාවය විකිරණශීලීතාවය 6 න්‍යෂ්ටික ශක්තිය න්‍යෂ්ටික ශක්තිය 7 විකිරණයේ සෞඛ්‍ය අවදානම විකිරණවල සෞඛ්‍ය අවදානම සහ එමගින් ජීවීන්ට ඇතිවන බලපෑම. එතකොට මෙන්න මේ අණු ඒකක 7 අයත් වෙනවා පදාර්ථ හා විකිරණ යටතේ මේ අණු ඒකක 7ක් තියෙනවා සාකච්ඡා කරන්න. මේ අණු ඒකක 7න් අපි පළවෙනි අණු ඒකකය වන තාප විකිරණය පිළිබඳව අද පාඩම විස්තර කරන්නේ. තාප විකිරණය thermal radiation එතකොට පදාර්ථ හා විකිරණය යටතේ අණු ඒකක 7ක් තියෙනවා. එයින් තාප විකිරණය තමයි අද පාඩම විස්තර කරන්නේ. ඕනෑම වස්තුවක් ගත් විට සැලකූ විට සිය උෂ්ණත්වය නිසා සිය වස්තුවේ ඇති උෂ්ණත්වය නිසා විමෝචනය හෝ අවශෝෂණය කරන තාපය විමෝචනය හෝ අවශෝෂණය කරන විකිරණය තාප විකිරණයයි. එතකොට ඕනෑම වස්තුවක් සිය උෂ්ණත්වය නිසා විකිරණ විමෝචනය හෝ අවශෝෂණය කරනවා නම් ඒක තාප විකිරණයයි. එතකොට සමහර වස්තුන් පරිසරයට වඩා උෂ්ණත්වය වැඩි. වස්තුවේ උෂ්ණත්වය θ පරිසර උෂ්ණත්වය θrට වඩා වැඩි. මෙහෙම අවස්ථාවලදී වස්තුව විකිරණ ශක්තිය විමෝචනය කරනවා. ඒ වගේම විකිරණ ශක්තිය අවශෝෂණයක් කරනවා. එතකොට විකිරණ ශක්තිය විමෝචනය කරන ශීඝ්‍රතාවය E1 විකිරණ ශක්තිය අවශෝෂණය කරන ශීඝ්‍රතාවය E2 කියලා සැලකුවොත් වස්තුවේ උෂ්ණත්වය වැඩි නම් E1 විශාලයි E2. එතනින් මම ඔයගොල්ලන්ට කියා දෙන්නේ ඕනෑම වස්තුවක් විකිරණ ශක්තිය විමෝචනය කරන වගේම විකිරණ ශක්තිය අවශෝෂණය කිරීමත් සිදු වෙනවා. හැබැයි වස්තුවේ උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්වයට වඩා වැඩි නම් විකිරණ ශක්තිය විමෝචනය කරන ශීඝ්‍රතාවයේ E1 අවශෝෂණය කරන ශීඝ්‍රතාවයේ E2ට වඩා වැඩි.
වස්තුවේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා අඩුයි ටීටා කුඩයි ටීටාර් කුඩයි ටීටාර්. එවැනි අවස්ථාවල විකිරණ ශක්තිය විමෝචනය කරන ශීඝ්‍රතාවය විකිරණ ශක්තිය අවශෝෂණය කරන ශීඝ්‍රතාවයට වඩා අඩුයි E1 කුඩායි E2. එතකොට වස්තුවේ උෂ්ණත්වය පරිසරයට වඩා අඩු නම් විකිරණ ශක්තිය අවශෝෂණය කරන ශීඝ්‍රතාවය තමයි වැඩි. වස්තුවේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා වැඩි නම් විකිරණ ශක්තිය විමෝචනය කරන ශීඝ්‍රතාවය තමයි වැඩි. ওই විදියට තාප විකිරණය අවශෝෂණය කිරීම සහ විමෝචනය කිරීම සිදුවන්නේ. තවත් වැදගත් කරුණක් වන්නේ ඕනෑම වස්තුවක් තවත් වැදගත් මේ විකිරණ පිළිබඳව විස්තර කිරීමේදී තවත් වැදගත් කරුණක් වන්නේ විකිරණ විවිධ විකිරණ වර්ග පිට කරනවා. තාප විකිරණය, පාරජම්බුල විකිරණය, එක්ස් කිරණ, ග්‍රැමා කිරණ විවිධ විකිරණ වස්තුන් විමෝචනය හෝ අවශෝෂණය කිරීම සිදු වෙනවා. එවැනි අවස්ථාවලදී තවත් වැදගත්ම කරුණක් වන්නේ වස්තුවක් එක එක විකිරණ වර්ග විමෝචනය හෝ අවශෝෂණය කරනකොට ඒ වස්තුවේ පැහැය වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදියට එක්ස් කිරණ පිට කරනකොට පැහැය UV පිට කරනකොට පැහැය නෙමෙයි. දුෂ්‍යාලෝකයේ පිට කරනකොට තවත් පැහැයක්. අදෝරක්ත පිට කරනකොට තවත් පැහැයක්. එතකොට වස්තුව විවිධ විකිරණ විමෝචනය හෝ අවශෝෂණය කරන විට ඕනෑම වස්තුවක පැහැය වෙනස් වෙනවා. ඒ විදිහට තමයි සිදු වෙන්නේ. පැහැය වස්තුව ලබා ගන්නා පැහැය වෙනස් වීමට භාජනය වෙනවා විමෝචනය කරන විකිරණ වර්ගය අනුව. දැන් අපි ඊළඟට බලන ඕනෑම වස්තුවක් ඉහළ උෂ්ණත්ව වලට රත් කරනකොට ඒකේ එම වස්තුවේ තරංග ආයාම සමග විකිරණ ශක්තිය පිට කිරීමේ ශීඝ්‍රතාවය වෙනස් වන ආකාරයේ ප්‍රස්ථාරය. එතකොට වස්තුවක විවිධ වස්තුන්ගේ උෂ්ණත්වය සමග විවිධ වස්තුන්ගේ විවිධ උෂ්ණත්වවලදී විවිධ උෂ්ණත්වවලදී වස්තුන්ගේ විවිධ උෂ්ණත්වවලදී තරංගායාම සමග විකිරණ ශක්තිය විමෝචනය කරන ශීඝ්‍රතා ප්‍රස්ථාර එතකොට දැන් අපි මොකද්ද මේ සාකච්ඡා කරන්න හදන්නේ අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ විවිධ වස්තුන්ගේ විවිධ උෂ්ණත්ව සමග තරංග උෂ්ණත්වවලදී තරංගායාම සමග විකිරණ ශක්තිය විමෝචනය කරන ශීඝ්‍රතා වෙනස් වන ආකාරය. එතකොට අපි මේ ප්‍රස්ථාරය අපි මෙන්න මෙහෙම ඇන්දොත් දැන් උදාහරණ වශයෙන් ද්‍රව්‍ය දෙකකට දැන් මේ පැත්තට ගන්නේ විකිරණ ශක්තිය විමෝචනය කරන ශීඝ්‍රතාවය වොට්. එතකොට ශීඝ්‍රතාවය නිසා ඒකකයේ වොට් ඒකක වර්ගඵලයකට ඒකක තරංගායාමයකදී මයික්‍රෝමීටර්. මේ පැත්තේ තියෙන විකිරණ ශක්තිය විමෝචනය කරන ශීඝ්‍රතාවය ඒකක තරංගායාමයකට ඒකක වර්ගඵලයකට මේ පැත්තට ගන්නේ තරංගායාමය මයික්‍රෝමීටර. දැන් මේ විදිහට ගත්තොත් මේ හරිය තියෙන්නේ දුෂ්‍යාලෝක පරාසය දුෂ්‍යාලෝකය.
මේ හරියට එන්නේ දුෂ්‍යාලෝකය. මේ හරියට එන්නේ තාප විකිරණය. මේ හරිය දිගටම මේ ප්‍රස්ථාරයේ තාප විකිරණය, මේ හරිය දුෂ්‍යාලෝකය. එතකොට දැන් මම මේ ප්‍රස්ථාරය අඳින්නේ ටාන්ස්ටන් කැබැල්ලකට සහ 2000 කෙල්වින් උෂ්ණත්වයේ පවතින 2000 කෙල්වින් උෂ්ණත්වයේ පවතින ටාන්ස්ටන් 2000 කෙල්වින් උෂ්ණත්වයේ තිබෙන ටාන්ස්ටන් කැබැල්ලක ප්‍රස්ථාරයේ හැඩය. ඊට පස්සේ මේ ප්‍රස්ථාරය ලැබෙන්නේ 2000 කෙල්වින් උෂ්ණත්වයේ කුහර විකිරකයට කුහර විකිරකය එතකොට ප්‍රස්ථාර දෙකක් ඇඳා ද්‍රව්‍ය දෙකකට. ප්‍රස්ථාර දෙකේම හැඩය එකමයි. ප්‍රස්ථාර දෙකම එකම හැඩයට වෙනස් වෙන්නේ. ප්‍රස්ථාර දෙකම වෙනස් වෙන්නේ එකම හැඩයට. නමුත් එකම උෂ්ණත්වයේ තියෙන ද්‍රව්‍ය දෙකක් සැලකුවේ. විකිරක ද්‍රව්‍ය දෙකක්. කුහර විකිරකය සහ ටාන්ස්ටන් කැබැල්ල. නමුත් කුහර විකිරකයේ උපරිමයට අනුරූප තරංගායාමය මේක. කුහර විකිරකයේ උපරිමයට අනුරූප තරංගායාමය මෙතන. ටාන්ස්ටන් කැබැල්ලේ උපරිමයට අනුරූප තරංගායාමය තව එකක්. එතකොට උපරිම තීව්‍රතාවයට අනුරූප උපරිම ශක්තිය පිට කරන තීව්‍රතාවයට අනුරූප තරංගායාමය ද්‍රව්‍යෙන් ද්‍රව්‍යයට වෙනස් වෙනවා. දැන් අපි මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය ගැන සලකා බලමු. ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් ලැබෙන්නේ මුළු තරංගායාමයන් තුල. දැන් මේක ඒකක තරංගායාමයක් නිසා y අක්ෂයෙන් දැක්වෙන්නේ ඒකක තරංගායාමයක් නිසා මුළු තරංගායාම තුලම ශක්තිය පිට කරන ශීඝ්‍රතාවය තමයි මේ ප්‍රස්ථාර දෙකේම වර්ගඵල වලින් ලැබෙන්නේ. ප්‍රස්ථාර දෙකේම වර්ගඵල වලින් ලැබෙන්නේ මුළු තරංගායාම තුලම ශක්තිය පිට කරන ශීඝ්‍රතාවය ඒකක වර්ගඵලයකට. ඉතින් එතකොට ඒකත් ද්‍රව්‍ය දෙකට වෙනස්. එතකොට එක එක ද්‍රව්‍යවල ඔන්න ඔය වගේ වෙනස්කම් තියෙනවා. උපරිම තීව්‍රතාවයට අනුරූප තරංගායාමය වෙනස්. එකක් තව ගුණයක් තමයි මුළු පිට කරන මුළු ශක්තිය එක එක ද්‍රව්‍ය වලට වෙනස් වෙනවා. ඒක නිසා එක එක ද්‍රව්‍ය වලට එක එක සමීකරණ ලියන්න වෙන්නේ. එක එක ද්‍රව්‍ය වලට එක එක සමීකරණ ලියන්න වෙන්නේ. අන්නේ දෝෂය දැන් වායු වලත් ඔය ගැටලුවම මතුවෙනවා. එක එක වායුන්ට වායු සමීකරණ එක එක ලියන්න නිසා අපි සලකනවා පරිපූර්ණ වායු සමීකරණය කියලා සමීකරණයක් පරිපූර්ණ වායුන් කියලා සලකනවා. තාත්වික වායුන්ගෙන් නොමැති ගුණ සලකලා පරිපූර්ණ වායු. ඒ වගේම මෙතනත් එක එක විකිරණ වලට එක එක සමීකරණ ලියන්න වන නිසා එම දෝෂය අයින් කරන්න පරිපූර්ණ විකිරකයක් කියන එක සලකනවා. පරිපූර්ණ විකිරකයක්. හෙවත් පරිපූර්ණ විකිරකයක් කියන එක කුෂ්ණ වස්තු විකිරකයක්. කුෂ්ණ වස්තු විකිරකය. කුෂ්ණ වස්තුව එම නැත්නම් පරිපූර්ණ විකිරකය. දැන් ඔයගොල්ලන්ට අවබෝධ වුණාද මේ ප්‍රස්ථාරවල යම් යම් ගුණ එක එක ද්‍රව්‍ය සඳහා පොඩි වෙනස්කම් ප්‍රස්ථාරයේ හැඩය හැම ද්‍රව්‍යයකටම එකම වුණාට ප්‍රස්ථාරයේ වර්ගඵලය එකිනෙකට වෙනස්. ඒ කියන්නේ ශක්තිය මුළු ශක්තිය එක එක ද්‍රව්‍ය අණුව වෙනස්.
අනිත් කාරණය තමයි උපරිම තීව්‍රතාවයට අනුරූප තරංගායාමයේ උපරිමයට අනුරූප තරංගායාමයේ වෙනස්. අන්න ඒ වගේ වෙනස්කම් නිසා පරිපූර්ණ විකිරකයක් කියන එක අපි සලකනවා. පරිපූර්ණ විකිරකයක් හෙවත් කුෂ්ණ වස්තු විකිරකයක්. පරිපූර්ණ විකිරකයක් කියන්නේ මොකක්ද කියලා දැන් අපි සලකලා බලමු. මේ ප්‍රස්ථාරයේ හැඩය මතක තියාගන්න. දැන් අපි බලමු පරිපූර්ණ විකිරකය කියන එක අර්ථ දැක්වීම. එහෙම නැත්නම් කුෂ්ණ වස්තුවක් කියන එක අර්ථ දැක්වීම. කුෂ්ණ වස්තුවක් හෝ පරිපූර්ණ විකිරකයක් කියන්නේ එයම මේක කුෂ්ණ වස්තුවක් හෝ පරිපූර්ණ විකිරකයක් නම් ඒ තුල තිබෙන සියලුම වර්ගවල විකිරණ විකිරණ විමෝචනය කිරීමේ හැකියාව තියෙනවා. අන්න එහෙම ද්‍රව්‍යයක් වෙන්න ඕනේ. ඒ තුල තියෙන සියලුම එහෙම නැත්නම් ඒ මත පතනය වන සියලුම වර්ගවල විකිරණ අවශෝෂණය කිරීමේ හැකියාව ඇති වස්තුවක් තමයි පරිපූර්ණ විකිරකයක්. එතකොට පරිපූර්ණ විකිරකයක් කියන්නේ එම වස්තුව තුල ඇති සියලුම වර්ගවල විකිරණ විමෝචනය කිරීම හෝ ඒ මත පතනය වන සියලුම වර්ගවල විකිරණ අවශෝෂණය කිරීමේ හැකියාව ඇති වස්තුන්. පරිපූර්ණ විකිරකයට හොඳම උදාහරණය තමයි අපගේ සූර්යයා. හොඳම උදාහරණය තමයි අපගේ සූර්යයා. එතකොට සූර්යයා තුල තියෙන සියලුම වර්ගවල විකිරණ එයා විමෝචනය කරනවා. එතකොට හොඳම උදාහරණය තමයි අපගේ සූර්යයා. දැන් සමහර අයට ගැටලුවක් එන්න පුළුවන් කළු පාට වස්තුවක්, අඳුරු වස්තුවක්, කළු පාට. කළු කියන්නේ පාට වර්ණයක් නැති අවස්ථාවනේ. කළු පාට වස්තුවක් පරිපූර්ණ විකිරණකයක්ද කියන එක ගැටලුවක් වෙනවා. එතකොට කළු පාට කියන්නේ කිසිම වර්ණයක් නැති අවස්ථාව. සියලුම වර්ණ උරා ගැනීමේ හැකියාව. එතකොට මේක මත පතන කළු පාට වස්තුවකට විවිධ වර්ණවල විකිරණ පතනය වුණාම එයාට පුළුවන් එතකොට වර්ණවල සියලුම වර්ණයන් උරා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඇත්තටම දෘශ්‍ය ආලෝකයේ සඳහා කළු පාට වස්තුවක් කියන්නේ දෘශ්‍ය ආලෝකයේ සඳහා පමණක් පරිපූර්ණ විකිරකයක්. මොකද ඒ මත පතනය වන සියලුම වර්ගවල විකිරණ අවශෝෂණය කරන නිසා ඒක ආලෝකයේ සඳහා පමණයි පරිපූර්ණ වෙන්නේ. අපි දන්නේ අනිත් විකිරණ වර්ග මේකේ සම්පූර්ණයෙන්ම උරා ගන්න හැකියාව තියද කියලා අපි දන්නේ. ඒක නිසා කළු පාට වස්තුවක් කිව්වහම සියලුම විකිරණ සඳහා පරිපූර්ණ විකිරකයක්ද කියලා කියන්න කාටවත් බෑ. නමුත් ඒක දෘශ්‍ය ආලෝකයේ සඳහා පමණක් ආලෝක විකිරණ සඳහා පමණක් කළු පාට වස්තුවක් පරිපූර්ණ විකිරකයක් වෙනවා. එතකොට හොඳම පරිපූර්ණ විකිරකය තමයි අපගේ සූර්යයා. දැන් අපි බලමු ඊළඟට කුහර විකිරකය කියන්නේ මොකක්ද කියලා. කුහර විකිරකය කියන්නේ මොකක්ද කියලා සලකා බලමු. මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා. විශාල කුහරයක් සහිත වස්තුවක්. විශාල අභ්‍යන්තර කුහරය සහිත මෙතන තියෙන කුඩා සිදුරක් සහිත ඉතා කුඩා සිදුර විශාල කුහරය. මෙන්න මෙවැනි වස්තුවක් සලකමු. විශාල කුහරය කුඩා සිදුර. එතකොට මේ කුඩා සිදුර තුලින් කුමන වර්ගයක විකිරණ ශක්තිය මේ විදිහට පතනය වුණත් එම විකිරණ ශක්තිය මේ කුහරය තුල නැවත නැවත පරාවර්තනය වෙමින් මේ ආකාරයට නැවත නැවත පරාවර්තනය වෙමින් පවතිනවා. සිදුර ඊතා කුඩා මේ කුහරය ඊතා කුඩා බැවින්
කුහරයෙන් එළියට යෑමේ සම්භාවිතාවය ඊටාම අඩුයි. මේ විකිරණයට ඇතුල් වෙච්ච විකිරණයට මේක තුල පරාවර්තනය වෙමින් පවතිනවා මිසක් ඉවතට යෑමේ ඉවතට එළියට යෑමේ සම්භාවිතාවය ඊටාම අඩුයි. එතකොට සෑම පරාවර්තනයකදීම ඒකේ ශක්තිය මේ වස්තුව මගින් උරා ගන්නවා. විකිරණවල ශක්ති ප්‍රමාණය එන්න සෑම පරාවර්තනයකදීම ශක්තිය උරා ගන්නවා. ඒ කියන්නේ ශක්තිය සියල්ලම වගේ මේක අවශෝෂණය කරනවා. ඉවතට යෑමේ සම්භාවිතාවය ඊටාම අඩුයි. අන්න එවැනි වස්තුව වුණාට මේ කුඩා සිදුර තමයි කුහර විකිරකය කියලා සලකන්නේ. එතකොට මේ වස්තුව නෙවෙයි විකිරණය පරිපූර්ණ විකිරකය වෙන්නේ මේ සිදුර. මේ කුඩා සිදුර පරිපූර්ණ විකිරකයක් කියලා හඳුන්වනවා. මේ කුඩා සිදුර. මේක තමයි කුහර විකිරකයක්. එතකොට ඒකත් පරිපූර්ණ විකිරකයක්. මේ සිදුර තමයි මෙතෙන්දී පරිපූර්ණ විකිරකය වන්නේ. නැතුව මේ වස්තුව නෙවෙයි සිදුර. දැන් ඔයගොල්ලන්ට විකිරණ ශක්තිය පිළිබඳව විවිධ විස්තර කරා. දැන් අපිට මේකේ තියෙනවා සමීකරණයක් ස්ටෙපාන් බෝල්ට්ස්මාන් නියමය. ස්ටෙපාන් බෝල්ට්ස්මාන් නියමය. ස්ටෙපාන් බෝල්ට්ස්මාන් නියමය. අපි ගනිමු වස්තුවක් මේක පරිපූර්ණ නැත්නම් කුෂ්ණ වස්තුවක්. මෙන්න මෙහෙම කුෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයකින් විකිරණ ශක්තිය විමෝචනය කරන ශීඝ්‍රතාවය කුෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයකින් විකිරණ ශක්තිය විමෝචනය කරන ශීඝ්‍රතාවය අපි ගනිමු E කියලා. කුෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයකින් විකිරණ ශක්තිය විමෝචනය කරන ශීඝ්‍රතාවය. මෙම වස්තුවේ අපි ගනිමු නිරපේක්ෂ උෂ්ණත්වය කැපිටල් T කියලා. කෙල්වින්. නිරපේක්ෂ උෂ්ණත්වය කෙල්වින් T. එතකොට මෙන්න මේ විකිරණ ශක්තිය විමෝචනය කරන ශීඝ්‍රතාවය නිරපේක්ෂ උෂ්ණත්වයේ 4 වෙනි බලයට අනුලෝමව සමානුපාතික වේ. මේක තමයි ස්ටෙපාන් බෝල්ට්ස්මාන් නියමය. එතකොට කුෂ්ණ වස්තුවක ඕනෑම කුෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයකින් විකිරණ ශක්තිය විමෝචනය කරන ශීඝ්‍රතාවය එහි නිරපේක්ෂ උෂ්ණත්වයේ 4 වෙනි බලයට අනුලෝමව සමානුපාතික වේ. එතකොට මේකෙන් අපි සමීකරණයක් ලබා ගන්න පුළුවන් නියතයක් දාලා සිග්මා දාන්නේ. සිග්මා T4. මේක තමයි සමීකරණය. එතකොට E සමානයි සිග්මා T4. මෙන්න මේ සිග්මා වලට කියනවා ස්ටෙපාන් බෝල්ට්ස්මාන් නියතය. මේක ස්ටෙපාන් බෝල්ට්ස්මාන් සමීකරණය. මේක ස්ටෙපාන් බෝල්ට්ස්මාන් නියතය. එතකොට මේ නියතේ ඒකක වෙන්නේ දැන් E වල ඒකක වර්ගඵලයකින් විකිරණ ශක්තිය විමෝචනය කරන ශීඝ්‍රතාවය නිසා E වල ඒකක එන්නේ වොට් වර්ග මීටරයට. එතකොට වොට් වර්ග මීටරයට උෂ්ණත්වය මේ පැත්තට ගෙන ආවම එතකොට ස්ටෙපාන් බෝල්ට්ස්මාන් නියතයේ සිග්මා වල ඒකක සහ අගය 5.67 වැඩි කිරීම 10^8යි. ස්ටෙපාන් බෝල්ට්ස්මාන් නියතයේ අගය ඒකකයේ වන්නේ වොට් වර්ග මීටරයට K/4 මෙන්න මේ විදිහට තමයි මේකේ ඒකක ලැබෙන්නේ ස්ටෙපාන් බෝල්ට්ස්මාන් නියතේ. හරි දැන් අපි ඊළඟට
කුෂ්ණ නොවන වස්තුවකට මේ සමීකරණයම යෙදෙන ආකාරය බලමු. මේ කුෂ්ණ වස්තුවකටනේ කුෂ්ණ නොවන වස්තුවක් සලකමු. කුෂ්ණ නොවන සාමාන්‍යයෙන් අපි හඳ කුෂ්ණ වස්තුවක් නෙවෙයි. නැත්නම් වෙනත් ග්‍රහ වස්තුවක් කුෂ්ණ වස්තුවක් නෙවෙයි. වෙනත් තරුවක් සූර්යයා වගේ තරු කුෂ්ණ වස්තුන්. එතකොට වෙනත් ග්‍රහ වස්තුවක් නැත්නම් සාමාන්‍යයෙන් විදුලි පහනක් කුෂ්ණ නොවන වස්තුවක්. ආලෝකය නිකුත් කරන වෙනත් වස්තුන් කුෂ්ණ නොවන වස්තුන්. එතකොට කුෂ්ණ නොවන වස්තුවක ඒත් ඒකක වර්ගඵලයකින් විකිරණ ශක්තිය විමෝචනය කරන ශීඝ්‍රතාවය නිරපේක්ෂ උෂ්ණත්වයේ 4 වෙනි බලයට සමානුපාතික වෙනවා. කුෂ්ණ නොවන වස්තුවකත් ඒකක වර්ගඵලයකින් විකිරණ ශක්තිය විමෝචනය කරන ශීඝ්‍රතාවය එහි නිරපේක්ෂ උෂ්ණත්වය කැපිටල් T වල 4 වෙනි බලයට සමානුපාතික වෙනවා. මෙහිදී නියතය යෙදුවාම නියතය සිග්මා ET4 කියලා අමතර පදයක් එනවා. මේක තමයි කුෂ්ණ නොවන වස්තුවක් සඳහා ස්ටෙපාන් බෝල්ට්ස්මාන් නියමය. කුෂ්ණ නොවන වස්තුවක් සඳහා ස්ටෙපාන් බෝල්ට්ස්මාන් නියමය E සමානයි සිග්මා ET4. එතකොට E කියන්නේ මේ කුෂ්ණ නොවන වස්තුවේ පුෂ්ටික E අණු කුෂ්ණ නොවන වස්තුවේ පුෂ්ටික තාප විමෝචකතාව එහෙම නැත්නම් අවශෝෂණය කරනවා නම් අවශෝෂකතාව. එතකොට E කියන්නේ කුෂ්ණ නොවන වස්තුවේ පුෂ්ඨේ තාප විමෝචක හෝ අවශෝෂකතාව. එතකොට මේ විදිහට තමයි කුෂ්ණ නොවන වස්තුවකට සමීකරණය.